හොඳයි පුතේ. එහෙනම් ලැබුවා වූ 2021 අවුරුද්ද ඔයාලා හැමෝටම විභාග හොඳින් සමත් වෙන වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා ඉස්සෙල්ලාම මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හරි. අපි එහෙනම් අද පටන් ගමු ජ්‍යාමිතිය ගණන් ටික සාකච්ඡා කරන්න. ඇත්තටම පුතේ මම මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා ඔයාලට ජ්‍යාමිතිය ගාන පමණක්ම නෙමෙයි ඒ ගානට අදාළ අපිට තියරි තියෙනවා නම් විශේෂයෙන් ඕල් වලට කරන තියරි ටිකත් එක්කම ගණන් ටික සාකච්ඡා කරගෙන යන්න. හොඳයි. එහෙනම් බලන්න 2019 9 වෙනි ගාන. ජ්‍යාමිතිය 2019 B කොටස තියෙන්නේ 9 වෙනි ගාන. ඉස්සෙල්ලාම දැනගන්න පුතේ ගාන කොහොමද තියෙන්නේ අපිට? නේද? මේ ගානේදී පුතේ ජ්‍යාමිතිය ගානේදී මම ඉස්සෙල්ලාම අදගෙන ඉන්නම්. B B C X P Y Q නේද? අපිට ඔමයි ගාන දීලා තියෙන්නේ. අපිට මොකද්ද කියලා තියෙන්නේ? දී ඇති රූපේ ABC ත්‍රිකෝණයකි. ABC ත්‍රිකෝණයකි x සහ y යනු ax සමානයි by. ax සමානයි by කියලා අපිට දීලා තියෙනවා. මම පොඩ්ඩක් පුතේක පැත්තකින් ලියා ගන්නවා. ax සමානයි by නේද? ax සමානයි by වන පරිදි AB මත පිහිටි ලක්ෂ්‍ය දෙකකි. තවද P යනු XP සමාන්තරයි BC. ඔකේ XP සමාන්තරයි BC. අනිවාර්යෙන් මේවා මාක් කරගන්න. මාක් කරගත්තාම තමයි ඔයාලට මේ ගාන දාගෙන යන්න තේරෙන්නේ. එතකොට පුතේ දැන් ඔයාලට අපි දැන් ගාන කියවන්න නැතුව මම මේ හදන්න යන්නේ. හරිද? අපිට දීලා තියෙනවා XP සමාන්තරයි BC කියලා. හරි. දැන් XP සමාන්තරයි BC වුණොත් එහෙම සමාන වෙන කෝණ මෙතන තියෙනවා නේද? මොනවද කෝණ? ඇයි අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන මොන කෝණද? මෙතන තියෙන F කෝණ හැඩේ කෝණ. නේද? මේ XP සමාන්තරයි BC. නිකම් පුතේ ලකුණු කරගන්න. මෙතන ඩොට් එකක් නම් මෙතන ඩොට් එකක් එනවා. මේ කෝණ දෙක සමානයි. නේද? මෙතන කතිරයක් නම් මෙතනත් කතිරයක් එනවා. ඔයා නිකම් මාක් කරගන්න. ලියන්න අවශ්‍ය නැහැ. හරි? XP සමාන්තරයි BC වන පරිදි AC මත පිහිටි ලක්ෂ්‍යයක්ද Q යනු YQ සමාන්තරයි AC. YQ මෙන්න මේ දෙක සමාන්තරයි පුතේ. YQ සමාන්තරයි AC. YQ සමාන්තරයි AC. එහෙනම් ඔයාලට පේනවා දැන් මේක කතිර නම් මේ කෝණෙත් කතිර නේද? ඇයි හේතුව මොකද්ද? මේ සමාන්තර රේඛා දෙකක් තියෙනවා. පොඩ්ඩක් පුතේ ඔහොම ලකුණු කරගන්න. එහෙම ලකුණු කරගත්තාම ඔයාලට ගාන හදන්න ලේසියි. හරි? ලක්ෂ්‍යයක්ද වෙයි. දී ඇති රූපයේ ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ලකුණු කර දක්වන්න. දැක්වුවා. පළවෙනි කොටස මොකද්ද? මෙන්න බලන්න. පළවෙනි කොටස අපෙන් අහනවා AXP මෙන්න මේ ත්‍රිකෝණය. AXP ත්‍රිකෝණය අංග සමයි කියලා පෙන්වන්නලු BYQ. එහෙනම් මම කොහොමද ගන්නෙ? AXP ත්‍රිකෝණය හා BYQ ත්‍රිකෝණ. මම මෙහෙම ලියාගත්තා. ලියාගෙන දැන් ඔයා දන්නවා පුතේ අංග සම වෙනවා නම් අපිට අවස්ථා කීයකද අංග සම කරන්න පුළුවන් වෙන්නේ? අවස්ථා හතරක් තියෙනවා. මේ අවස්ථා හතරෙන් මොකක්ද අපිට මේ දෙකට අදාළ කරගන්න පුළුවන් වෙන්නේ? බැලුමට පේනවා පුතේ පාදේ කියන අවස්ථාව ළඟා කරගන්න බෑ. නේද? ඒ වගේම කර්ණය හා පාදේ කියන අවස්ථාවත් ළඟා කරගන්න බෑ. එහෙනම් ඔයා බලන්න ඉතුරු අවස්ථාවලින් අපිට මේක කරලා පෙන්වන්න පුළුවන්ද කියලා. නේද? ඉතින් බලන්න AXP සහ BYQ ත්‍රිකෝණවල මොනවාද පුතේ සම්බන්ධ වෙන්නේ? මේ බලන්න AX සමානයි YB නේද? AX සමානයි YB. මොකද්ද හේතුව? දත්තය. අපිට මේක දීලා තියෙනවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? දැන් පුතේ බලන්න මේ කෝණයත් සමාන වෙනවා මේ කෝණයට. නේද? ඒ කියන්නේ AXP අපි ලියාගත්ත නිසා ලේසියෙන්ම ලියන්න පුළුවන්. AXP කෝණය සමානයි ඩොට් එකනේ YBQ. YBQ
මොකද්ද හේතුව පුතේ? මේ දෙක කොන මොකද්ද? අනුරූප කොන. ඔයාලා ලියන්න මෙහෙම XP සමාන්තරයි BQ අනුරූප කෝණ. එතකොට තේරෙනවා පුතේ ඔයා මේ කතන්දරේ දන්නවා කියලා. නේද? හරි. ඊගාට එහෙනම් තව අවස්ථාවක් ගන්න වෙනවා. අනිත් අවස්ථාව මොකද? ඔයාලා කියනවා පුතේ මේ කෝණයයි සමානයි. එහෙනම් AXP පැත්තේ තියෙන මොකද්ද? APX මෙතන ලියන්නම්. එහෙනම් APX කෝණය සමානයි මේ පැත්තේ YQB කෝණය. YQB. එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් එම නිසා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. AXP ත්‍රිකෝණය අංග සමයි BYQ. හරි. මොකද්ද හේතුව? එහෙනම් හේතුව මොකද්ද පුතේ? ඔයාලට පේනවා කෝණ දෙකක් සහ අනුරූප පාදය. මම මොකද අනුරූප පාදය කියලා කිව්වේ? මේ බලන්නකෝ. මේ කතිරේ දාලා තියෙන ඉස්සරහෙන් තියෙන පාදය තමයි හැම වෙලාවෙම සමාන වෙන්නේ. එහෙනම් පුතේ මට ලියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මොකද්ද හේතුව? කෝණය පාදය. කෝණය පාදය. හරි. එහෙනම් මම ආයෙ මතක් කරන්නම්. ඔයා ගාන හදනකොට ඉස්සෙල්ලා මොනවාරි දීලා තිබ්බොත් එහෙනම් පුතේ ඒක මාක් කරගන්න. මාක් කරගෙන මේවා ලියන්න යන්න ඕනේ නැහැ. මේ කෝණ දෙක සමානයි කියලා කියනවා නම් ඩොට් දෙකක් දාන්න. මේ කෝණ දෙක සමාන නිසා කතිර දෙකක් දාන්න. මේ දෙක සමාන නිසා කතිර දෙකක් දාගත්තා. ඒ ආකාරයට ගියම ඔයාලට පෙන්වන්න ලේසියි. ඔන්න අංග සමබව පෙන්වනවා. දෙවෙනි අවස්ථාව මොකද්ද? PQ සරල රේඛාව ඇඳ. අපිට PQ සරල රේඛාව අඳින්න. ඔන්න මම PQ සරල රේඛාව අඳිනවා. PQ සරල රේඛාව ඇඳ. හරිද? PQ සමාන්තරයි AB බව පෙන්වන්න. PQ සමාන්තරයි AB බව පෙන්වන්න. මම පෙන්වන්න ඕනේ PQ සමාන්තරයි AB. ඉතින් මම ඉස්සෙල්ලාම මේක සමාන්තරයි කියලා මාක් කරගන්නේ නැහැ. මම මේ දෙක සමාන්තරයි කියලා තමයි පෙන්වන්න ඕනේ. මම කොහොමද පෙන්වන්නේ? දැන් බලන්න පුතේ. ඔයාට පේනවා මෙතෙන්දී PQ සමාන්තරයි AB බව පෙන්වන්න. හරි. අපි පුතේ දැන් දැනටමත් දන්නවා XP සමාන්තරයි මොකක්ද වෙලා තියෙන්නේ? XP සමාන්තරයි BQ නේද? ඇයි මේ අපිට ඒ දත්තයෙන් දීලා තිබ්බා. XP සමාන්තරයි BQ. ඒ කියන්නේ BC කියන එක. හරි. අපි ඒක මම ලියාගත්තා. ආනිත්‍ය සමාන්තර රේඛාවක් දැක්කා. දැන් බලන්න පුතේ තාම මොකද්ද මේ දෙකේ වෙන්නේ? එහෙනම් XP සහ BQ ගැනට ඔයාලට මොකද්ද කියන්න පුළුවන් වෙන්නේ? අපි පෙන්වනවා පුතේ මෙන්න මේ ත්‍රිකෝණය අංග සමයි මේ ත්‍රිකෝණය කියලා. හරිද? එහෙනම් පුතේ මේ XP සමානයි මොකද වෙන්නේ? මම මෙතන ලියන්නම්. XP සමානයි මේ XP කියන්නේ මෙන්න මේ කෝණේ තියෙන ඉස්සරහෙන් පාදය. එහෙනම් මේකෙත් පුතේ මේ කෝණේ ඉස්සරහෙන් තියෙන පාදය. XP සමානයි BQ. මොකද්ද හේතුව? අංග සම ත්‍රිකෝණවල නේද? අනුරූප අංගයන් සමාන නිසා. හරි. දැන් XP සමානයි BQ. ඒ නිසා පුතේ අපි කොහොමද දන්නවා XP සමාන්තරයි BQ කියලා? මේ මොකද්ද? දත්තය. දැන් බලන්න මේ XP QB කියන්නේ චතුරස්‍රයක්. ඒ චතුරස්‍රයේ සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ අපි සමානයි කියලා පෙන්වන්න පුතේ මේ විදිහට නේද? සම්මුඛ පාද සමානයි. ඒ වගේම සමාන්තරයි. සම්මුඛ පාද සමානයි. ඒ වගේම සමාන්තරයි. එහෙනම් සම්මුඛ පාද සමාන හා සමාන්තර නිසා මොකද වෙන්නේ නේද? මම දෙන්න ලියන්නම්. සම්මුඛ පාද සමාන හා සමාන්තර නිසා මේක මොකද වෙන්නේ? XPQB සමාන්තරාශ්‍රයක් වෙයි. එහෙනම් මේක XPQB සමාන්තරාශ්‍රයක් වෙනවා. XPQB සමාන්තරාශ්‍රයක් වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න මේ ඉස්සරහා පාද දෙක සමාන. ඒ නිසා PQ සමාන්තරයි AB නේ සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒ නිසා මම ලියන්න පුළුවන් පුතේ PQ සමාන්තරයි AB. ඒක තමයි පෙන්නන්න කියලා කියන්නේ. PQ සමාන්තරයි AB වේ. කොහොමද මෙන්න තමයි මම දෙවෙනි කොටස ඔන්න අපි දෙන්නේ. හරි? හරි. තුන්වෙනි කොටස. දික්කල
px හා qy රේඛා d හිදී හමු වේ. dx සමානයි xp නම් dx සමානයි xp නම් xy සමානයි භාගයයි pq බව පෙන්වන්න. xy සමානයි භාගයයි pq බව පෙන්වන්න. හරිද? දැන් බලන්න පුතේ xy සමානයි භාගයයි pq කියලා පෙන්වන්න කියන්නේ. නේද? මේ බලන්නකො xy කියන්නේ මෙන්න මේ ටික. pq කියන්නේ මේ ටික. නේද? අපිට ඊට අමතරව දීලා තියෙනවා dx සමානයි xp කියලා. මම පුතේ මේ ත්‍රිකෝණය වෙනම අඳ ගන්නවා. ඔයාලට පැහැදිලි වෙන්න. මේ බලන්න. මම මේ ත්‍රිකෝණය වෙනම අඳ ගන්නවා. ඔයාලට පැහැදිලි වෙන්න. කොහොමද කියන්නේ? මේ වගේ දෙයක් නෑ ඇවිල්ලා තියෙන නේද? මෙතන ඇවිල්ලා තියෙනවා x කියන එක. නේ? මෙතන ඇවිල්ලා තියෙනවා y කියන එක. මේක d, මෙතන p, මෙතන q. නේද? මේ දෙන්න සමාන්තරයි. මේ දෙන්න නැහැ මේක අවශ්‍ය නැහැ අපිට. මේ දෙන්න සමාන්තරයි. අපිට දෙනවා dx සමානයි xp. මේ dx සමානයි xp කියලා දීලා තියෙනවා. දැන් පුතේ මොකක්ද අපිට මේ ත්‍රිකෝණය දැක්කම මතක් වෙන්න ඕනේ. ඔයා පෙන්වන්න ඕනේ මොකද්ද? ඔයා පෙන්වන්න ඕනේ xy සමානයි භාගයයි pq කියලා. ඔයාලට මේ ත්‍රිකෝණය දැක්කම මොකද්ද මතක් වෙන්නේ? ත්‍රිකෝණය දැක්කම මතක් වෙන්න ඕනේ පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය? විලෝමය. නේද? මේ පාදයක් තියෙනවා. පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳන් තව පාදයකට සමාන්තර රේඛාවක් අඳිනවා. එන්දහම මොකද්ද වෙන්නේ පුතේ? එන්දහම මොකද්ද වෙන්නේ? ඔයා දන්නවා. එන්දහම මොකද්ද වෙන්නේ? ඔයා දන්නවා. ඉතිරි පාදයක් එහෙනම් හරියටම දෙකට බෙදෙනවා. අපි ඒකට කියන්නේ මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියන්නේ මොකද්ද? පාදයක මධ්‍ය ලක්ෂයේ සිට ඉතිරි පාදයට සමාන්තරව රේඛාවක් ඇඳි විට අනෙක් පාදය දෙකට බෙදේ. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් dy සමානයි yq. මොකද්ද මේකට හේතුව පුතේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. හරිද? right. දැන් මම මාක් කරගන්නම් පුතේ මෙන්න මේ දෙන්න සමාන. මේ දෙන්න සමාන. හරිද? දැන් බලන්න. දැන් අපි කතා කරන්න වෙනවා අපිට මධ්‍ය ලක්ෂ ප්‍රමේය ගැන. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මොකක්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයන් යා කරන රේඛාව ඉතිරි රේඛාවට සමාන්තර වෙනවා. ඒ වගේම ඉතිරි රේඛාවේ දිගෙන් හරි අඩක් වෙනවා. ඉතිරි රේඛාවේ දිගෙන් හරි අඩක් වෙනවා. එහෙනම් මට පුතේ ආ ලියන්න පුළුවන් xy සමානයි දැන් මම කියන්න පුළුවන් xy සමානයි භාගයයි pq. මොකද්ද මේකට හේතුව? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි? right. එහෙනම් පුතේ ඔයාලට තේරෙනවා මේ ජ්‍යාමිතිය ගාන හදනකොට අපිට එක කොටසක් නෙමෙයි. ජ්‍යාමිතියට අදාළ කරුණු ගොඩක් දැනගන්න ඕනේ. නේද? නමුත් අමාරු නැහැ. අපි මෙතෙන්දි කතා කරා ඉස්සෙල්ලාම ත්‍රිකෝණයක අංග සමවන අවස්ථාව ගැන. එහෙනම් ත්‍රිකෝණයක අංග සාම්‍ය ගැන ඔයාලට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. නේද? ඊගාවට අපි කතා කරා මොකද්ද? සමාන්තර රාශියක ලක්ෂණ අපිට ආවා. දෙවෙනි අවස්ථාවේදී. මොකද දෙවෙනි කතා වුණේ චතුරස්‍රයක නේද? ඕනෑම චතුරස්‍රයක නේ සම්මුඛ පාද දෙක සමාන හා සමාන්තර වුණොත් එහෙම සමාන හා සමාන්තර වුණොත් එහෙම ඒක සමාන්තර රාශියක් වෙනවා. නේද? ඒක සමාන්තර රාශියක් වෙනවා. අපිට ඒ ලක්ෂණත් අපි කතා කරා. තුන්වෙනි ලක්ෂණ කතා කරා අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය සහ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක නගාන හරණයක පුතේ. පොඩ්ඩක් ආයෙ මතක් කරන්නම් ඔයාලට මධ්‍ය ලක්ෂ ප්‍රමේය සහ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියන්නේ මොකද්ද පුතේ? හිතන්න මෙහෙම රේඛා ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන 4යි මෙතන 4යි. එන මධ්‍ය ලක්ෂයෙන් මම මෙහෙම සමාන්තර රේඛාවක් ඇඳුත් එහෙම ඔයාලට මේක අවශ්‍ය නම් පුතේ නෝට් කරගන්න. මොකද හේතුව අපි ටාගට් කරන්නේ තනිකරම ජ්‍යාමිතිය ගානම නෙමේ නේ. ජ්‍යාමිතිය ගාන කරනවා. නමුත් ඒ එකම ජ්‍යාමිතියට 11 අවස්ථර විශේෂයෙන්ම අදාළ අපි ප්‍රමේයන් ටික මතක් කරමු. හරි. එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට අනෙක් පාදයට සමාන්තර රේඛාවක් ඇඳොත් එහෙම ඉතිරි පාදය
ඉතිරි පාදය දෙකට බෙදෙනවා. ඒ කියන්නේ මේක 3යි 3 වෙන්න පුළුවන් නේද? නැත්නම් මෙයා දිග A නම් මෙයා දිග A. මේක තමයි මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය කියන්නේ. අපිට ඒකත් උවමනා වුණා මේ ගානේදී. අපිට තව මොකක්ද උවමනා වුනේ? මධ්‍යලක්ෂ ප්‍රමේය. මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ මොකද්ද? මේ ත්‍රිකෝණයක් තියෙනවා ගානිතන් මේ පැත්තට ගත්තා කියලා. නේද? මේ හිතන් මෙයා 4යි 4යි, මෙයා 6යි 6යි. ඒ කියන්නේ මේ පාදයේ මධ්‍යලක්ෂයයි මේ පාදයේ මධ්‍යලක්ෂයයි. අපි මේ දෙක යා කරොත් එහෙම මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඒ වගේම මේකේ දිග සිම්පල් A නම් මේකේ දිග 2යි A වෙනවා. හරි. අපි මෙන්න මේ ටික කොහොම කතා කළා 2019 මේ ගාන හදන්න අපිට ඕන වෙනවා. හරි නේද පුතේ? පැහැදිලිනේ? මොනවා හරි අපහසු දෙයක් තියෙනවා නම් දැම්ම තියාම කියන්න අපිට උත්තර කරගෙන යන්න පුළුවන්. නේ? හරි. එහෙමනම් අපි යන් දැන් 2019 10 වෙනි ගානට. මොකද මම ඔයාලට මේවා ඩීටේල් විස්තර සහිතව කිව්වේ අපිට ගොඩාක් වෙලාවට මේ පාර ඔයාලා දන්නා ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ ලේසි වෙයි. හරිද? එතකොට අපිට මේ තියරි ටික හරියට දැනගෙන හිටියොත් එහෙම ඔයාලට බය වෙන්න එපා ජ්‍යාමිති ගාන අමාරුයි කියලා. හරියට දැනගෙන හිටියොත් එහෙම ලකුණු සෑහෙන ප්‍රමාණයක් අපිට ලබා ගන්නට පුළුවන්. අපි උත්සාහ කරමු ලකුණු 10ම ගන්න. හරි. එහෙනම් පුතේ 2019 10 වෙනි ගාන 2019 10 වෙනි ගාන. හරි. කලින් කරේ 9න් මොනවද දැන් කරනවා 10යි. මොකද්ද ගාන පුතේ? අපිට තියෙන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයක් දීලා තියෙනවා. නේද? අපි අරගමු පුතේ ඉස්ලාම් ගාන. ගාන දෙකක්. හරිද? P A නේද? Q B C හරි D එතන D D මෙයා E හරි මෙයා E මොකද අපිට දීලා තියෙන්නේ පුතේ එහෙනම් හරි අපි ලියාගමු රූපේ දැක්වෙන ABCD වෘත්ත චතුරස්‍රය ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. මොකද්ද වෘත්ත චතුරස්‍රයක් කියන්නේ? වෘත්තයක් ඇතුලේ චතුරස්‍රයක් තියෙනවා නම් මේක වෘත්ත චතුරස්‍රයක්. නේද? එතකොට පුතේ ඔයාලට වෘත්ත චතුරස්‍ර කියන එක දැක්ක ගමන්ම මොකක්ද මතක් වෙන්න ඕනේ? අපිට මේක අදාළ තියරි තියෙනවා ප්‍රමේයන් දෙකක් විතර තියෙනවා. නේද? මොකද්ද එකක් පුතේ ඔයාලට මතක් වෙන්න ඕනේ වෘත්ත චතුරස්‍රයක නේ? නමුත් මේ මතක් වෙන්න ඕනටක් දාලා හොඳ මෙන්න මේ සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180යි කියන එක. හරිද? මේක 30යි නම් මම නිකන් 40යි නම් මෙයා කීයක් වෙන්න ඕනද 140යි. හරිද? මෙයා A නම් මෙයා B නම් A ධන B සමානයි කීයද 180යි. හරිද? අනිත් එක මතක් වෙන්න ඕනේ මොකක්ද ඔයාලට? ඔයා මේ වගේ බාහිර කෝණයක් යනොත් එහෙම වෘත්ත චතුරස්‍රයක නේද? එතන බලන්න ඔයා මෙතන 140යි නම් මේක කෝණය දික් කරා කියන්නකො බාහිර කෝණයක්. එහෙනම් මෙන්න මේ කෝණය අගේ කීයද? ඔයා දන්නවා මේ සම්පූර්ණ කෝණයේ මාගේ අංශක 180යි. මේක 140යි නම් එහෙනම් මෙන්න මේ පොඩි කෝණය අගේ කීයද? 40යි. ඉතින් පුතේ ඔයාලා මේක 40යි ඔයාලා පේනවා නේද? මේ කෝණය 40යි. එහෙනම් මෙන්න මේ බාහිර කෝණයේ අගය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයට. හරිද? ඒක තමයි වෘත්ත චතුරස්‍ර වල තියෙන අනිත් ප්‍රමේය. අපිට ඒකත් ඕන වෙනවා ගණන් හදන්න. මේ බලන්න මම කිව්ව කතාව නිකන් ඔයා හිතන්න පුතේ මේක 50යි. හරිද? මේක 50යි කියලා. හරි. මේ 50 මේක කීයද? 130යි. ඇයි හේතුව
වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණයන් දෙක එකතුව පරිපූර්ණකයි. කියන්නේ 180. මේක 50යි නම් මේක 130යි. දැන් මම මොකද්ද කියන්නේ? මොනවා හරි අපි දික් කරොත් මේ පාදය මම දික් කරන්න. මෙන්න බාහිර කෝණයක් හැදුනා. මේ බාහිර කෝණය අගය කීයද? ඒ පුතේ මේ සම්පූර්ණ අගය 180යි. මේක 50යි නම් මේ අගය කීයද? 130යි. එහෙනම් ඔයාලට පේනවා මෙතන තියෙන්නේ 130යි. හරිද? මේ 30 දෙක අපිට ඕන වෙනවා. වෘත්ත චතුරස්‍රය. හරිද? නැත්තම් මාක් කරගන්න, මතක් කරගන්න අවශ්‍ය නම් බලන්න. හරිද? රූපේ දැක්කන ABCD වෘත්ත චතුරස්‍රයේ DAB DAB මේ කෝණය කීයද? DAB සමානයි ADC IADC මෙයා 45යි. DAB සමානයි ADC සමානයි 45යි. B සිට AD ට ලම්බව ඇඳි සරල රේඛාවට B සිට AD ට ලම්බව. එහෙනම් පුතේ අපිට දීලා තියෙනවා මේ රේඛාව ලම්බක රේඛාවක් කියලා. B සිට AD ලම්බක. එහෙනම් පුතේ මෙතන කෝණය අංශක 90යි. ලම්බකයි කියන්නේ ඒකන හේතුව නේද? ඔයාලා ඒකත් මාක් කරගන්න. ලම්බකව ඇඳි සරල රේඛාවට ED වෘත්තය හමු වෙයි. ED වෘත්තය හමු වෙයි නේ? PAQ රේඛාව AD වෘත්තයට ඇඳි ස්පර්ශකයයි. PAQ රේඛාව AD වෘත්තයට ඇඳි ස්පර්ශකයයි. PAQ රේඛාව AD වෘත්තයට ඇඳි ස්පර්ශකයයි. හරි. එහෙනම් පුතේ ස්පර්ශක සම්බන්ධයෙන් අපිට කියන්නේ දැනගන්න ඕන වෙනවා. වෘත්තයකට ස්පර්ශකයක් ඇඳාම මොකද්ද වෙන්නේ කියන්නේ. නේද? අපි ඒකත් පොඩ්ඩක් මේ ගානේදී ඕන වෙනවා. හරි. මොකද්ද වෙන්නේ? ඇඳාම එකක් තමයි පුතේ අපි දන්නවා මේ වෘත්තයක් කියලා හිතන්නකෝ. නේද? සාමාන්‍ය ස්පර්ශකයක් අඳිනවා. ස්පර්ශකයක් ඇඳුත් එකක් තමයි පුතේ මේ අරයට අපි ආකරන රේඛාව මේක ලම්බය. ඒක එක. හරිද? හිතන්න තව මොකක්ද දෙන්නේ? අපි දැන් තව එකක් ඇඳුත් එහෙම අපිට මෙන්න ත්‍රිකෝණයක් තිබ්බොත් හරිද? මේක රාමෙන්න ඕනේ නැහැ. හිතන්න මේ වෘත්තයක් තියෙනවා. හරිද? මේ ත්‍රිකෝණයක් තියෙනවා කියන එක. හරි? මම අද නම් දෙන්නේ ස්පර්ශක. ඇඳුත් මෙන්න මේ කෝණය සමාන වෙනවා පුතේ මෙන්න මේ කෝණය. හරිද? මේක තව තීරික. ඔයාලට මේ මෙතන මෙහෙම වුණොත් මේක අරද හරි? මේක පුතේ ලකුණු කරගන්න. මේක ලියා ගන්න. මෙන්න මේක ඒකාන්තර කෝණ කියලා කියනවා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා කියනවා. හරිද? සමාන වෙනවා අර කෝණ. එහෙම නැත්නම් පුතේ මේ කෝණය මේ පස්සේ මෙහාට යනවා. මෙන්න මේ කෝණය සමාන වෙනවා. හරිද? හරි. ඒ දිවෙන්නේ. මේවා තියෙනවා. මම මේක ස්පර්ශ දෙකක් අඳිනවා. මේක ස්පර්ශයක් එකම ආශ්‍රය නම් හොඳේ. මෙතන තව ස්පර්ශයක් අඳිනවා. එහෙම වුණොත් එහෙනම් පුතේ මට හම්බ වෙන අවස්ථා දෙකක්. මම මේක කේන්ද්‍රයට යා කරොත් එහෙම. හරිද? මෙන්න මේ කෝණය මොකද වෙන්නේ? සමච්ඡේද දෙක. මේ කෝණය 30යි නම් මෙතන කෝණය 30යි. මම මෙතන දැන් තමයි ස්පර්ශක දෙක ඇන්දේ. නේද? ඒ වගේම තව මොකද්ද වෙන්නේ? මේක P නම් මෙයා C නම් AB සමානයි AC දෙක. AB සමාන ස්පර්ශක දෙක දිගින් සමාන වෙනවා. හරිද? පුතේ ඔයා ඒකත් මතක තියාගන්න ඕනේ. හරි? ඕනනම් ලකුණු කරගන්න. ED වෘත්තය හමුවේ PAQ රේඛාව AD වෘත්තයට ඇඳි ස්පර්ශකයයි. පැහැදිලිනේ? මෙහි CE යන වෘත්තයේ විස්තම්භයක් බවද ඔයා පෙන්නන්න ඕන පුතේ CE කියන්නේ වෘත්තයේ විස්තම්භයක් බව. CE කියන්නේ ඉස්සෙල්ලාම පෙන්නන්න ඕන CE කියන්නේ වෘත්තයේ විස්තම්භයක් බව. මේ CE යනු වෘත්තයේ විස්තම්භයක් බවද හරි. ඊගාට කොටස PAQ ස්පර්ශකයට සමාන්තර බවද සාධනය කරන්න. හරි. අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද අපි මේක CE කියන්නේ මෙයාගේ
ස්පර්ශකයක් කියලා පෙන්නන්නේ. අපි ඉස්සල්ලාම බලමු කොහොමද ඒක පෙන්නන්නේ. හරි. හරි. එතකොට පුතේ බලන්න මම කොහොමද CE කියන්නේ? CE කියන්නේ වෘත්තයේ ස්කම්භයක් කියලා පෙන්වන්න යොදා ගන්න තීරයක. එතෙන්දි පුතේ ඔයාලට මෙන්න මේක මතක් වෙන්න ඕනේ. මොකද්ද? වෘත්තයක් තියෙනවා නම් ස්කම්භයක් තියෙනවා නම් ස්කම්භය කියන්නේ අරය හරහා යන රේඛාව. නේද? අරය හරහා දිගටම යන රේඛාව. එහෙනම් වෘත්තයක් තියෙනවා නම් ස්කම්භයක් තියෙනවා නම් අපි මෙන්න මෙහෙම ඇඳුත් එහෙනම් මොකද වෙන්නේ? මේ කෝණය අංශක 90ක් වෙනවා ඕන වෙලාවට. මේ කෝණය අංශක 90ක් වෙනවා. හරිද? රයිට්. එහෙනම් ඔයා දැන් බලන්න ඕනේ. ඔයා එහෙනම් මේ CE කියන්නේ ස්කම්භයක් කියලා පෙන්වන්න නම් ඔයාට මේ මෙතනින් ඉඳන් පරිධියට මේකේ දෙපැත්තේ ඉඳන් පරිධියට ඇදලා තියෙන කොණයක අගය අංශක 90යි කියලා පෙන්වන්න ඕනේ. නේද? ඒකනේ අපි මේ හොයාගන්න තියෙන්නේ. රයිට්. දැන් ඔයා කල්පනා කරන්න බලනකොට ඔයාට කොයි කෝණය අංශක 90ක් වුණොත් මේක පෙන්වන්න පුළුවන් වෙන්නේ. නේද? ඔයාට පේනවා මේක ස්කම්භයක් නම් මේ පරිධියට මෙතන දැන් එකක් ඇදලා තියෙනවා මේක යා වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 90ක් වුණොත් ඔයාලට කියන්න පුළුවන් CE කියන්නේ ස්කම්භයක් කියලා. මේ කෝණය අංශක 90ක් වුණොත් ඔයාලට කියන්න පුළුවන් CE කියන්නේ ස්කම්භයක් කියලා. නේද? හරි. එහෙනම් අපි දැන් මොකක් හරි ක්‍රමයකින් මෙන්න මේ කෝණය අංශක 90යි කියලා පෙන්වනවා නම් හරි. නේද? අපි එහෙනම් බලමු දැන් මේ කෝණය අංශක 90යි කියලා පෙන්වන්නේ කොහොමද කියලා. හරි. බලන්න පුතේ අපි දන්නවා මෙන්න මේ කෝණය කීයද? මෙයා කීයද? 45යි. නේද? මෙයා කීයද? 90යි. එහෙනම් පුතේ මේ කෝණය කීයද? මේ කෝණය 45යි. ඇයි හේතුව? ඇයි මේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180යිනේ. ඉතින් මෙයා 45 90 90 වෙන මම ඉස්සලාම ලියන්නම් AB මම ලියා කරන්නම් පුතේ. හරි. sorry අපි දායකලා දීලා තිබ්බ නේද? හරි. ඉතින් මට දැන් කියන්න පුළුවන් ABE කියන කෝණය. ABE සමානයි 45. මොකද්ද හේතුව? ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව. ඉතින් ගන්නවා මේක එකතු කියලා කියන්න බෑ. හරි. ඔයාලා හොයාගත්තා මේක හොයාගත්තා 45 කියලා. හරි. දැන් ඔයා මොකද්ද මතක් කරගන්න ඕනේ නිතරම අපිට දීලා තියෙන රූපේ. දීලා තියෙන රූපේ මොකද්ද කියලා තිබ්බේ? අපිට කියලා තිබ්බා ABCD යන වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් වෘත්ත චතුරස්‍රයක මොකද්ද අපි කලින් කතා කරේ? සම්මුඛ කෝණ පරිපූර්ණකයි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. එහෙනම් පුතේ බලන්න මේ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ මොකද්ද? එකක් තමයි මේයි මෙයයි. ඉස්සරහින් තියෙන කෝණ දෙක. තව එකක් තමයි මෙන්න මේ කෝණයයි මේ කෝණයයි. එහෙනම් මේ කෝණ දෙකේ එකතුව කීයක් වෙන්න ඕනද? අංශක 180ක් වෙන්න ඕන. නේද? නවාට කියන්න පුළුවන් ABC නේ? ABC එකතු කිරීම ABC ABC සමානයි 180යි. පාට හේතුව ලියන්න ABCD වෘත්ත චතුරස්‍රයකි. ABCD එතකොට දන්නවා පුතේ ඔයා මේ තියරි එක දන්නවා කියලා. ABCD වෘත්ත චතුරස්‍රයක් නිසා. හරි. දැන් ඉතින් මේ ABC කියන්නේ මොකද? 45 දන EBC. ABC කියන්නේ මොකද්ද? 45 දන EBC. නේද? EBC දන ADC කියන්නේ අපිට කියලා තියෙන 45යි කියන්නේ. 45 ඔක්කොම එකතු 180. එහෙනම් පුතේ අර මෙතනින් හම් වෙනවා EBC කියන්නේ මෙතන 45 90යි. අර පැත්තට ගියාම ඍණ 90ක් වෙනවා. 180 ඍණ 90 කියන්නේ 90යි. එහෙනම් ABC සමානයි 90. අන්න. දැන් ඔයාලට හම්බෙලා තියෙනවා නේ මෙතන කෝණය 90යි කියලා මේ EBC කෝණය 90යි. නේ? ඔයාලට දැන් පේනවා මෙතන කෝණය 90යි. එම නිසා EC යනු ස්කම්භය. EC යනු ස්කම්භය. නේ?
එම නිසා EC යන ස්කන්ධය. ඒකත් මේ ස්කන්ධයක් වුණාමනේ මම කිව්වේ පරිදි මත කෝණය හැන්දොත් එහෙම මේ කෝණය අංශක 90ක් වෙනවා කියලා. ඉතින් අපිට දැන් පේනවා මෙතන කෝණය අංශක 90ක් වෙලා තියෙනවා. එම නිසා මට ඒක කියන්න පුළුවන් EC යන ස්කන්ධය. EC යන ස්කන්ධය. ඒක තමයි ඉස්සෙල්ලාම පෙන්වන්න ඕන. හරි. අපි ඊගාට මොකක්ද අහන්නේ? අපිට හොයාගත්ත EC කියන්නේ විස්කම්භයක්. EC කියන්නේ විස්කම්භයක් නම් පුතේ මෙතන මොකද්ද වෙන්නේ? මෙතන ආරයක් වෙනවා නේද? මෙතන ආරයක් වෙනවා. සෝරි කේන්ද්‍රය වෙනවා. නේ? මෙතන කේන්ද්‍රය වෙනවා. කේන්ද්‍රය වෙනවා කියන්නේ මේ OE කියන පාදය සමාන වෙනවා. මම O කියලා මාර්ක් කරගන්නම්. OE කියන පාදය සමාන වෙනවා OC කියන පාදයට. ඒ විස්කම්භයක් කියන්නේ කේන්ද්‍රය හරහා යන රේඛාවක් නේ. හරි. දැන් මොකද්ද අපිට ඊගාවට කියන්නේ? අපිට කියන්නේ PQ සමාන්තරයි PQ සමාන්තරයි EC බව පෙන්වනවා. PQ සමාන්තරයි EC බව පෙන්වනවා. දැන් බලන්න පුතේ දෙවෙනි කොටසදී දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා PQ සමාන්තරයි මේ PQ කියන රේඛාව සමාන්තරයි EC බව. නේද? PQ රේඛාව සමාන්තරයි EC බව. දැන් බලන්න අපි රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන ක්‍රමය මොකක්ද? අපි රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්නේ මතකද ඔයාලට නේද? රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපුනම හැදෙන මේ එක්ක ඒකාන්තර කෝණ සමානයි නම් එහෙම නැත්නම් අනුරූප කෝණ සමානයි නම් එහෙම නැත්නම් මේ කෝණ දෙකේ එකතුව අංශක 180 වන්න. අපිට කියන්න පුළුවන් ලේසියෙන්ම මේ රේඛා දෙක සමාන්තරයි කියලා. නේද? අපි බලමු එහෙනම් දැන් මෙතන අපිට පෙන්වන්න ඕන PQ සමාන්තරයි EC බවනේ. PQ කියන්නේ මේ රේඛාව. EC කියන්නේ මේ රේඛාව. නේද? එහෙනම් පුතේ අපි කොහොමද මේක පෙන්වන්න ඕන? අපිට පෙන්වන්න තියෙන ක්‍රමය මොකක්ද? බලන්න එහෙමනම් අපිට එකක් තමයි පුතේ මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වනවා නම් මේ ඒකාන්තර කෝණ හරි අනුරූප මෙතන මේ තීරයක් රේඛාවකින් කැපිලා තියෙනවානේ. එහෙනම් අපිට මේ කෝණ ඒකාන්තර කෝණ සමානයි කියලා පෙන්වනවා නම් අපිට පෙන්වන්න පුළුවන් මේක මොකද්ද වෙන්නේ? මේ දෙක සමාන්තරයි කියලා පෙන්වන්න පුළුවන්. බලන්න අපිට එහෙම පෙන්වන්න ක්‍රමයක් තියෙනවාද? බලන්න අපිට එහෙම පෙන්වන්න ක්‍රමයක් තියෙනවද කියලා බලන්න. AECB ඒ වගේම දැන් ඔයාලට බලන්න දැන් අපිට කලින් දීලා තිබ්බ පුතේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා. ගානෙන් දීලා තිබ්බා. බලන්න ඔයාලට පේනවද මේ වගේම අපිට තව වෘත්ත චතුරස්‍රයක් මේක ඇතුළේ දැන් තියෙනවා. මොකද්ද මේ? ABCE කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක්. නේද? එහෙනම් ලියා ගන්න. ABCE යන වෘත්ත චතුරස්‍රයකි. ඇයි මම එහෙම යන්නේ? ඔබ බලන්න ABCE යන වෘත්ත චතුරස්‍රය. හරිද? හරි. ඇයි අපි දැන් මොකද හේතුව මේ ABCE කියන පොයින්ට් 4 ලක්ෂ 4 තියෙන වෘත්තයේ මත වෘත්තයේ පරිධිය මත. එහෙනම් ABCE කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. බලන්න පුතේ ඔයාලට දැන් පේනවද මෙතන කෝණය හරි. මේක අංශක 90යිනේ පුතේ. මේකත් අංශක 90යිනේ. එහෙනම් ඔයාලට පේනවා නේද මෙන්න මේ දෙක සමාන්තරයි කියලා. මේ කෝණ දෙකම අංශක 90ක් ඉන්න මේ දෙක සමාන්තරයි. එහෙම නැත්නම් මේ ස්පර්ශකයක් ඉන්න මේක අරයක් ඉන්න මෙතන අංශක 90. නේ? පැහැදිලි නේද? ඒ අනිත් පැත්තෙන් මේක ස්පර්ශකයක් මේක ස්පර්ශකයක් වුණා මේක අරයක් වුණා. අපි කලින් කතා කරේ නේද? වෘත්තයකට නේ? මේ ස්පර්ශකයක් යනදාම කේන්ද්‍රයෙන් ඉඳන් යනදාම මේක අංශක 90ක් වෙනවා. ඉතින් ඒ යටි පුතේ මේක සම්පූර්ණ අංශක 90ක් වෙනවා. දැන් මේක අංශක 90ක් වෙනවා. නේද? එහෙනම් වාට පේනවා දැන් මෙතනත් අංශක 90යි මෙතනත් අංශක 90යි. අපිට එහෙම පිළිම කියන්නත් පුළුවන් මේ දෙකේම නම් සමාන්තරයි කියලා. එහෙම නැත්තම් පුතේ මම කියන්නම් මේ විදිහට. ABCE යන වෘත්ත චතුරස්‍රයයි. එහෙනම් ඔයාලා දන්නවා මෙන්න මේ කෝණයයි මේ සම්මුඛ පාද දෙක මේ සම්මුඛ කෝණයයි එකතු අංශක 180යි. මොකද හේතුව ABCE යන වෘත්ත චතුරස්‍රයක් නිසා. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් AE මොකක්ද? AEO නේ
AEO එහෙම නැත්නම් AEC කියන මේ කෝණය නේ මම ලියන්න පුළුවන් පුතේ AEC කෝණය සමාන වෙනවා 180 වලින් මේ දෙකේ එකතුව පැහැදිලි නේද එහෙනම් සමාන 180 වලින් මේ දෙකේ එකතුව කියන්නේ කීයක් වෙනවද 95 135 නවාර හම්බුනා AEC සමානයි 45යි දැන් පුතේ බලන්න මෙන්න මේ කෝණය කීයද 45 නේ ඉතින් දැන් බලන්න ඊගාවට PAE කෝණය කියන්නේ කීයද දැන් ඔයාලට මේ බලන්න මේ ආන්සර් කීයද 45යි මේ ආන්සර් කීයද මෙතන මේ කෝණය වලට දැන් කීයද තියෙන්නේ ඔයාලට තියෙනවා ඒ කෝණෙත් වෙනවා අංක 45යි නේද AEC අපි හොයාගත්ත AEC කියන්නේ අංක 45යි කියලා බලන්න PAE කියන කෝණය මෙන්න මේ කෝණය නම් ඔයාලට තියෙනවා PAE කෝණය සමාන වෙනවා AEC කෝණය නේ එනවා කියන්න පුළුවන් AEC සමානයි 45යි ආය කියන්න පුළුවන් පුතේ PAE සමානයි AEC නම් දෙකම සමානයි කීයද 45යි ඉතින් මේ මොන කෝණද මේවා ඒකාන්තර කෝණ ඉතින් මේ ඒකාන්තර කෝණ සමාන නිසා මොකද වෙන්නේ පුතේ PA නේද සමාන්තර වෙනවා C ඒක තමයි අපිට අන්තිම කෝණේ අන්තිමකින් පෙන්වන්න කියලා කියන්නේ PQ සමානයි AE හරි right ඉතින් ඔයා බලන්න මෙලින්දිත් අපිට එහෙනම් මොනවාද අපිට ගොඩාක් කරුණු උපයෝගී වුණා නේද එකක් තමයි නේද එකක් තමයි අපිට උපයෝගී වුණේ හරි ඔයාලට පුතේ මේ බලන්න එහෙම නැත්නම් ඔයා මෙන්න මේක හරි තේරුම් නැත්නම් එහෙම නේද මේ බලන්න මේක ඔයාලට ආවා 45යි කියලා මේ මේක 45යි නම් මෙන්න මේ කෝණය කීයද 45යි අන්න ඒ නිසා තමයි මේක AEC PAE 45 වුනේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ මම මේ ගාන පැහැදිලි නේද ඔයාලට හරි මම ඒක ඕනනම් ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේක 45 වුනේ කොහොමද කියන්නේ මේ බලන්න මේක 45 වුනේ කොහොමද මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම නේද මේ ත්‍රිකෝණය ගන්නවා මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම මොනවද දෙන්න දෙන්නම් පුතේ හරි මම මේ ත්‍රිකෝණය වෙනම ඇන්දොත් මෙහෙමයි කියන්න තියෙන්නේ හරි මෙතන ස්පර්ශකයක් හදලා තියෙනවා නේද කොහොමද යන්න තියෙන්නේ නේද ඉතින් අපි දැන් නම් මේවා මෙන්න මේ කෝණය කීයද 45යි ඒ 90 45 135 එනම් මේක කීයද 45 මේක 45 එහෙනම් මේක 45 නම් මෙන්න මේ කෝණය කීයක් වෙනවද ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ 45 නේද ස්පර්ශකයක් ගන්නාම හම්බෙන ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ එහෙම නැත්නම් පුතේ වල අනිත් පැත්තෙන් උනත් ගන්න පුළුවන් මේ බලන්න මේක තමක කරන්නේ නේද මෙතන තියෙනවා 45 කියලා නේ අපි මෙතන හොයාගත්ත 45 කියලා ඉතින් මෙතන 45 නම් මෙන්න මේ කෝණය මේ අනිත් පැත්තෙන් ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ මේක 45 ඉතින් මේක 45 වෙනකොට මේක හොයාගත්ත 45 කියලා ඒ තේරුමත් මෙන්න මෙයයි සමාන අය දෙන්න සමාන්තර හරි එතන පුතේ ඔයාලට තේනවා අපිට මේ ජ්‍යාමිතිය එක ගානක් හදනකොට ගොඩාක් දේවල් වමනා වෙනවා නේද ඒ නිසා එකක් ඔයාලා ලේසියෙන් හොයලා කරන්න අපි හැම දෙයක්ම තියර ටික ඔක්කොම හොඳට දැනගන්න පැහැදිලි නේද හරි එහෙනම් ඔයාලට දැන් තේනවා අපිට එක ගානක් හදනකොට ජ්‍යාමිතියේ ගොඩාක් තියරි ඕන වෙනවා ඒ නිසා පුතේ තියර ටික ඔක්කොම හොඳට බලා ගන්න ඕනේ හරි අපි එන යන් 2018 ගානට 2018 කීවෙනි ගානද අපිට තියෙන්නේ මේ මොන හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් කරලා දාන්න මම අහන්න මම හිතනවා කට්ටියට තේරෙනවා ඇති කියලා හරිද පුතේ මොකද මේ ගණන් කරන එකේ වටිනාකම අපිට ඊගාවට පුළුවන් පොඩි ප්‍රශ්නයක් ආවම හරි මේක හොඳට බලලා කරන්න නේද
හරි 2018 බලන්න ගාන කීයක් තියෙනවද කියලා. 2018 පුතේ අපිට තියෙනවා 9 වෙනි ගාන. ඉස්ලාම් 2018 9 වෙනි ගාන. හරි අද ගන්න බලන්න. 2018 9 වෙනි ගාන. 18 9 වෙනි ගාන. නේ? ABCD කියන්නේ සමාන්තර ආශ්‍රය. AD පාදයේ මධ්‍ය ලක්ෂය M වේ. මේ වගේ යන දෙයක් කියන්නේ නේද? හරි. පැහැදිලි නේද? හරි. හරි. මොකක්ද කියන්නකට ABCD රූපේ දැක්වන ABCD සමාන්තර ආශ්‍රයේ AD පාදයේ මධ්‍ය ලක්ෂය M වේ. මේකේ මධ්‍ය ලක්ෂය වෙනක මාක් කරගන්න. හරි මම උනන් දාගන්න AM සමානයි MD අපිට දීලා තියෙනවා නේද? මධ්‍ය ලක්ෂය අපිට දීලා තියෙනවා. ඊගාට මොකද්ද කියන්නේ? BM ඊටසේ මේක සමාන්තරයිනේ. සමාන්තර නම් මේක සමාන්තරයි කියලා මාක් කරගන්නවා. එතන මට මේ ගාන ගන්න ලේසි. සමාන්තරයි කියලා මාක් කරගන්නවා. දැන් මම ඔයාලට කලින් කිව්වා හරිද? අපි ඊට පස්සේ මොකක්ද අපි කරන්නේ? හරි? අපි ඊට පස්සේ මොකද්ද කරන්නේ? තපරැකෙනකොට හරි ඊට පස්සේ මම ඔයාලට කිව්වේ මොකද්ද? මම ඔයාලට කිව්වා මොන හරි දෙයක් දැනගත්තාම මාක් කරගන්නවා. ඉතින් බලන්න මේ සමාන්තර රේඛා දෙකක් තියෙනවා. දීර්ඝ රේඛාවක් තියෙනවා. නේද? එහෙනම් මොකද ඔයාලට තියෙනවා මෙන්න මේ කෝණයයි සමානයි. නිකන් මාක් කරගන්න ඩොට් එකක් දාගන්න. ඒතර ඔයාලට ගාන හදනකොට ලේසි. හරිද? මධ්‍ය ලක්ෂය M වේ. BM සහ AC ඡේදන ලක්ෂය R වේ. BM සහ AC ඡේදන ලක්ෂය R වේ. කොහොමද කියන්නේ BM සහ AC? මෙතන තව තියෙන ලක්ෂයක් අරගෙන නේද? මේ ඡේදන ලක්ෂය R වේ. R වේ. BM සහ AC ඡේදන ලක්ෂය R වේ. තවද දික් කරන ලද BM සහ CD රේඛා QDB හමු වේ. අපි ඔන්න ටික දාගත්තා. ඔය ටික දාගත්තා. අපිට ඉස්සෙල්ලාම මොකද කියන්නේ? මෙම රූපයේ ඔපේ උත්තර පත්‍රයට පිටපත් කරගන්න. රූපයේ උත්තර පත්‍රයට පිටපත් කරගන්න. ඊට පස්සේ මොකද කියන්නේ? AQ සහ BD ආකර ABDQ සමාන්තර ආශ්‍රය බව පෙන්වන්න. හරි? හරි. බලමු අපි කොහොමද යන්නේ කියලා. හරි? තප්පරකින් බලන්න පුතේ. හරිද? ඔන්න උත්තර පත්‍රය පිටපත් කරගත්තා. ඉස්සලාම කියන්නේ AQ සහ BD ආකර. AQ සහ BD. AQ සහ BD ආකරන්නලු. මොන්නේ ආකර? හරිද? AQ සහ BD ආකර ABDQ සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. ABDQ අපිට පේනවා සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්නලු. ABDQ සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. හරි. දැන් බලන්න පුතේ අපි කොහොමද දැන් හිතන්නේ?
අපි පෙන්වන්න ඕනේ ABDQ සමාන්තරාශ්‍රයක් කියලා. හරිද? සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වනවා නම් අපි පෙන්වන්න ඕනේ මේ ABDQ කියන චතුරාශ්‍රයේ සමාන්තරාශ්‍රයක ලක්ෂණ තියෙනවා කියලා. හරිද? හරි. අපි කොහොමද චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්නේ? චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න නම් පුතේ ලක්ෂණ හතරක් තියෙනවා. මොකද්ද? අපි ඒක පෙන්වන්න ඕන සම්මුඛ පාද සමානයි. නේද? අපිට දැන් ABD කියන්නේ පෙන්වන්න ඕනේ. ඉතින් පුතේ සම්මුඛ පාද කියන්නේ අපිට මුකුත් සමානයි කියලා ගන්න බෑ. දීලා නැහැ. right. එහෙනම් අපි පෙන්වන්න ඕන සම්මුඛ පාද සමානයි. එහෙම නැත්නම් පෙන්වන්න ඕන න්‍යාය න්‍යාය සමාන්තරයි කියලා. නේද? හරි. සම්මුඛ පාද සමානයි. එහෙම නැත්නම් මොකද්ද පෙන්වන්න ඕන? සම්මුඛ කෝණ සමානයි. මේ කෝණයට සමානයි. මේ කොණයට සමානයි. ඒකත් අපිට මේ ABDQ වලින් ප්‍රමාණම් පේන්නේ නැහැ. පෙන්වන්න පුළුවන්ද කියලා. නේද? අපි ගාන හිතන ක්‍රමය මම මේ කියන්නේ. හරි. එහෙමනම් තව මොනවද ක්‍රම තියෙන්නේ? තව අපිට තියෙනවා ක්‍රම දෙකක්. මොකක්ද අනිත් එක? අපි පෙන්වන්න ඕනේ විකර්ණයේ මේ වර්ගඵලය සමානව බෙදෙනවා. විකර්ණයෙන් චතුරස්‍රයක වර්ගඵලය සමානව බෙදෙනවා නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා. නේද? අපිට එන එක මේ විකර්ණයෙන් මේ දෙපැත්ත බෙදෙනවා කියලා පෙන්වන්න ඕන. එහෙම නැත්නම් මේ විකර්ණයෙන් මේ දෙපැත්ත බෙදෙනවා කියලා පෙන්වන්න ඕන. ඒකත් ටිකක් අමාරුයි වගේ. නේද? ඉතිරියක මොකද්ද? ඉතිරියක තමයි පුතේ යම් චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේද වෙනවා නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක්. විකර්ණ එකිනෙක සමච්ඡේද වෙනවා නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක්. හරි. අපි එහෙනම් try කරමු අන්න ඒ ක්‍රමයට. ඇයි මම ඒ දාන්නේ ABDQ. ABDQ කියන එක ගත්තාම ඔයාට පේනවා මේ බලන්න ABDQ මම වෙනම දෙන්න පුතේ මේක පොඩ්ඩක් පාරම ගාන පැහැදිලිව දෙන්න ඕනේ නෑ බලද්දී. හරි. හරි මම ABDQ වෙනම ඇන්දොත් එහෙම මේ බලන්න. හරි. यहाँ A B D Q पर කොහොමදක් පේනවා පුතේ නේද? මෙයා M නේ පුතේ. ඉතින් ඔයාලට දීලා තියෙනවා මේ දෙන්න සමානයි කියලා. දත්තය. M සමානයි MD නේ දීලා තියෙනවා. එහෙනම් පුතේ ඔයා QM සමානයි MD කියලා පෙන්නුවා නම් මෙන්න මේ දෙක සමානයි කියලා පෙන්වන්න නම් අපිට කියන්න පුළුවන් මේක සමාන්තරාශ්‍රයක් කියලා. නේද? right. දැන් ඔයා හිතන්න ඔයා කොහොමද මේ දෙක සමානයි කියලා පෙන්නන්නේ? එහෙනම් ඔයාලට මේ දෙක සමානයි කියලා පෙන්නන්න නම් අපි දන්නවා මේ අවස්ථාවේ මොකද අපි කරන්න ඕනේ? ත්‍රිකෝණ දෙකක් තෝරගෙන ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නන්න ඕනේ. නේ? හරි. එහෙනම් අපි මොකද්ද තෝරා ගන්නා ත්‍රිකෝණ දෙක? මොකද්ද තෝරා ගන්න ත්‍රිකෝණ දෙක? එහෙනම් පුතේ QM සහ MB ඇතුළත් වෙලා තියෙන නේද? සහ අපි දන්න දේවල් තියෙන ත්‍රිකෝණ දෙකක් තෝරගන්න ඕනේ. එහෙනම් අපි තෝරගමු මෙන්න මේ ත්‍රිකෝණයයි. නේ? පැහැදිලි නේද? අපි එහෙමයි ගාන ගැන හිතන්නේ පුතේ. මේ ගාන ගැන හිතන ක්‍රමයෙන් තමයි අපිට ගාන හදාගෙන යන්න පුළුවන් වෙන්නේ. නේ? එහෙනම් මම ගන්නවා මොකද්ද? ත්‍රිකෝණය QDM. QDM සහ අනික මොකද්ද පුතේ? AMB. නේද? AMB මොනවා සමාන වෙන්නේ නේ? අපිට දීලා තියෙන පුතේ එහෙනම් මේ බලන්න ඔයාලට පේනවා මේ කෝණය සමානයි මේ කෝණය නේ? DQM සමානයි DQM සමානයි MBA. MBA මොකද්ද හේතුව? QD සමාන්තරයි AB QD සමාන්තරයි AB සහ මේ කෝණ දෙක මොකද්ද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. නේ? ඒ වගේ පුතේ තව මොනවාද සමාන වෙන්නේ? පාඩ පේනවා. මෙන්න මේ කෝණ දෙක සමානයි. නේද? මේක x කතරයක් නම් මේකත් ඒක. නේද? මොකද්ද හේතුව? ඒ පුතේ ඒකත් ඒකාන්තර කෝණ දෙකක්. නේද? එහෙනම් ඔයාලට කියන්න පුළුවන් ඒ වගේම ඔයාලට ඕනනම් පුතේ මේ කෝණ දෙක සමානයි මේ ප්‍රතිමුඛ කෝණ. නේද? අපි එහෙනම් පුතේ
අපිට ගන්න පුළුවන් අපි දැන් මේක සමානයි කියලා ගත්තා නේ එහෙනම් ආය ගන්න පුළුවන් මේ කෝණය පියවන්නම් ගමු මොකද QDM QDM කෝණය සමානයි මේක MAB නේද මේකත් හේතුව මොකද්ද QD සමාන්තරයි අර උඩ එකමයි නේද QD සමාන්තරයි AB සහ ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ ඒ වගේම ප්‍රතිවාර පේනවා මේ පාදයේ සමානයි මේ පාදයට නේ MD සමානයි AM MD සමානයි AM මේ පුතියවට දීලා තිබ්බ දත්තේ එහෙනම් ඔයාලට පේනවා එම නිසා මෙම ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ අංග සමයි එම නිසා QDM ත්‍රිකෝණය අංග සමයි නේද QDM ත්‍රිකෝණය අංග සමයි කාටද MAB ත්‍රිකෝණය මොකද්ද හේතුව පුතේ කෝණය පාදය කෝණය පාදය නේද අංග සමයි කෝණය පාදය එහෙනම් පුතේ අංග සම නිසා මොකද්ද වෙන්නේ මෙයාට ඉස්සරහින් තියෙන පාදය මේක මෙයාට ඉස්සරහින් තියෙන පාදය මේක ඒ නිසා වාට කියන්න පුළුවන් QR සමානයි මොකද්ද QR සමානයි RB හේතුව මොකද්ද අනුරූප අංග සමත්‍රිකෝණවල අනුරූප අංගයන් සමාන නිසා සමාන වේ දැන් බලන්න පුතේ වාට දැන් වාට චතුරස්‍රයක් හම්බෙලා තියෙනවා QM සමානයි MB නේද ඒ කියන්නේ මෙන්න මේක දිග සමාන වෙනවා MB කියන්නේ මේ දිග නේ QM සමානයි MB අනිත් පැත්තෙන් DM සමානයි MA එහෙනම් අපි කියන්න පුළුවන් ABDQ චතුරස්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා නේද ABDQ චතුරස්‍රයේ විකර්ණ සමච්ඡේදනය වන නිසා මොකද්ද වෙන්නේ පුතේ එහෙනම් සමච්ඡේදන වන නිසා ABDQ සමාන්තරාශ්‍රය ඒක තමයි වෙන්නේ සමාන්තරාශ්‍රය හරි දැන් පැහැදිලි නේද මේ ගාන දැන් මේ ගානදී ඔයාලට පේනවා පුතේ හදන්න ඔයා මොකද යොදාගත්ත උපක්‍රම යොදාගත්ත මූලධර්ම එකක් තමයි ත්‍රිකෝණ දෙක අපි ඉස්සෙල්ලාම අංග සමයි කියලා පෙන්නුවා නේද ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නුවා එහෙනම් ඔයාලට මතක් කරගන්න වෙනවා ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනකොට මොනවද සැපිරිය යුතු අවශ්‍යතාව කියලා නේද ඊගාවට පෙන්නුවා පුතේ ඔයා මොකද්ද ඊගාවට පෙන්නුවා සමාන්තරාශ්‍රයක් චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙනවනම් අපි කොහොමද ඒක පෙන්වන්නේ කියලා ඒකත් දැනගන්න ඕන හරි පැහැදිලි නේද අපි එහෙනම් ඊගා තුන්වෙනි කොටසට යන්න ඒක දෙවෙනි කොටසේ මොකද කියන්නේ MR සමානයි RB සමානයි භාගය MR බෙදීම RB සමානයි භාගය බව සහ QR සමානයි 2යි RB බව පෙන්වනවා දැන් මොකද කියන්නේ අපිට කියනවා හරි MR බෙදීම RB එකයට දෙක බව MR එහෙනම් පුතේ මම මේ M කියන්නේ මෙතන නේද R කියන්නේ මෙතනනේ මෙන්න MR කියන්නේ මෙයා MR බෙදීම RB කියන්නේ මෙයා මේ දෙකේ අනුපාතය 1ට 2යි කියලා පෙන්නනවා MR බෙදීම RB සමානයි 1ට 2 බව සහ නේද ඊගාට මොකද්ද පෙන්වන්නේ MR බෙදීම RB 1ට 2 බව සහ QR බෙදීම සමානයි 2යි RB අපි ඉස්සෙල්ලාම බලමු MR බෙදීම RB 1ට 2යි කියලා පෙන්වන්නේ කොහොමද කියලා හරි MR RB මම පුතේ මේක ගන්නවා ඉස්සෙල්ලාම ඔයාලට මෙතන පැහැදිලි නැති හින්දා මම චුට්ටක් මෙතන අදින්නම් වෙනවා මේ බලන්න මම ගත්තොත් එහෙමත් මෙහෙම නේද තියෙන්නේ නේද ඒක පොඩ්ඩක් පැහැදිලි මේ දෙයක් කියලා තියෙනවා නේ
මේක තමයි m මේක තමයි r මේ ටික ඇදලා තියෙන්නේ මේක තමයි b හරිද ඊට පස්සේ මේක තමයි c හරිද දැන් පුතේ අපි දන්නවා මොකද්ද මේ ටිකත් අපි දන්නවා සමාන්තරයි මේ ටිකත් දන්නවා සමාන්තරයි එහෙනම් අපි දන්නවා පුතේ මේ කෝණය සමානයි මේ කෝණය නේද ඊට අමතරව මෙන්න මේ කෝණය සමානයි මේ කෝණය මොකද හේතුව ඒකත් සමාන්තර රේඛා දෙකක් ඒකාන්තර කෝණ. ඊගාට ඔයා ගන්නවා මෙන්න මේ කෝණය සමානයි මේ. නේ? ඊට පස්සේ ඔයා මොනවද දන්නේ? ඔයා දන්නවා මේ මෙන්න මේ MA කියන්නේ නේද? ඔයා කොහොමද දන්නවා පුතේ MA කියන්නේ? මේ MA කියන්නේ භාගයයි. ඇයි මේ පාදයේ මධ්‍ය ලක්ෂණ M කියන්නේ? නේද? එහෙනම් MA කියන්නේ භාගයයි AD. භාගයයි AD. අනිත් පැත්තේ AD සමානයි BC. සමාන්තර රාශියක් නිසා. ඇයි මම දැන් මෙහෙම ගත්තේ? මේ බලන්න පුතේ. ඔයාලට දැන් පේනවා මේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ත්‍රිකෝණ දෙකේ කෝණ තුන එකිනෙකට සමානයි. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. කෝණ තුනක් තියෙනවා. ත්‍රිකෝණ දෙකේ කෝණ තුන එකිනෙකට සමානයි. අපි එහෙනම් මේවට මොකද්ද කියන්නේ? සමකෝණී ත්‍රිකෝණ. සමකෝණී ත්‍රිකෝණ. අපිට ගොඩක් වෙලාවට පුතේ මේ වගේ අනුපාතයක් පෙන්වන්න ඕන වුණාම යොදා ගන්න වෙන්නේ මේ සමකෝණී ත්‍රිකෝණ කියන ක්‍රමය තමයි. සමකෝණී ත්‍රිකෝණ කියන ක්‍රමය තමයි. හරි. එහෙනම් මට ලියන්න පුළුවන් ඉස්සෙල්ලාම මම දන්නවා MA සමානයි භාගයයි AD. ඒ වගේම මට මේක ලියන්න පුළුවන් මේක සමානයි භාගයයි BC. හරි. හරි. දැන් සමකෝණී ත්‍රිකෝණ ක්‍රමය කියන්නේ මොකද්ද? අපි දැන් MA දන්නවනේ පුතේ. MA කියන්නේ මෙන්න මේ දෙන්න සමානයින කෝණද එහෙනම් මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදය MA හරිද එහෙම නැත්නම් පුතේ මට ගන්න පුළුවන් ඔව් අපි එහෙම ගන්නකො මේ කෝණයට ඉස්සරහින් ඔව් මේ කෝණයට ඉස්සරහින් මම අහන්නේ මොකද පුතේ M මාර්ග B මාර්ග මම එතනින් පටන් ගන්නවා M මාර්ග B මාර්ග පටන් ගන්නවා හරි එහෙනම් M මාර්ග කියන්නේ මේ හරිය දාලා තියෙන කෝණයට ඉස්සරහින් තියෙන පාදය MR මේක බෙදීම මේක හරිය දැන් අපි මේකට ඉස්සරහින් තියෙන පාදයේ මේ MR බෙදීම RP මේක සමාන වෙනවා පුතේ හරිද දැන් මේ ඩොට් එක දාලා තියෙන කෝණයට ඉස්සරහින් තියෙන පාදය මොකද්ද MA බෙදීම ඩොට් එකට දාලා තියෙන කෝණයට ඉස්සරහින් තියෙන පාදය BC පැහැදිලි නේද හරි එහෙනම් මේ බලන්න ඉතින් MA නමුත් අපි දන්නවා MA කියන්නේ භාගයයි BC. ඇයි හේතුව අපිට දීලා තියෙනවා M යනු මේකේ මධ්‍ය ලක්ෂයක් කියලා. නේද? එහෙනම් මම මේ MA වෙනුවට දානවා භාගයයි BC. භාගයයි BC බෙදීම BC. BC ට BC සුළු වුණා. එහෙනම් මට හම් වෙනවා M මාර්ග B මාර්ග කියන්නේ භාගය. පැහැදිලි නේද? M මාර්ග B මාර්ග කියන්නේ භාගය. ඉතින් දැන් මොකද්ද භාවිතා කරපු තියරි එක ලියා ගන්නකො මම ආයෙ පැහැදිලි කරන්නම් සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධයේ ක්‍රමය. ආයෙ පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නම් සමකෝණී කෝණ සම්බන්ධයේ ක්‍රමය. මේක පැහැදිලිව ලියා ගන්නකො. හරි මොකක්ද සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධයෙන් ක්‍රමය පේතාව ගාන කොටසක් තියෙනවා මම ඒක කොටස කරනවා හරිද මොකද මේක පොඩ්ඩක් පැහැදිලි වෙනවා නම් මම ඒක පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරන්නම් සමකෝණී ත්‍රිකෝණ කියන්නේ මොකද්ද හිතන්න ත්‍රිකෝණ දෙකක් තියෙනවා ඒ ත්‍රිකෝණ දෙක පුතේ මෙහෙම තියෙන්නත් පුළුවන් මේ අර ඉස්සලා කියන මේ තියෙන්න ඕනේ මෙහෙම තියෙන්නත් පුළුවන් හරිද ඔයා හිතන්නකෝ මෙයා 60යි මෙයා අපි දාමු 35යි ඒක කියන්නේ මේ 65යි දාමු 65යි මෙයා කීයක් වෙනවද 60යි 65යි 125යි එතකොට 180 125 කියනවා 10 5 7 50 යම් 50 පැහැදිලිද සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධයෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ 60යි 65යි 55යි ඔයා හිතන්න හරිද තවත් ත්‍රිකෝණයක් තියෙනවා මෙයා 55යි
හරිද? මෙයා 60යි මෙයා 65යි. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ත්‍රිකෝණ දෙකේ කෝණයන් එකිනෙකට සමානයි. ඒ නිසා අපිට කියනවා එහෙනම් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ වේ. ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ වෙනවා. මෙහෙම වුණාම පුතේ හරිද? මම ගන්නම් මේක දිග 3යි 4යි 5යි. හරිද? මේ ගන්නම් A B C. අපි මේ තියරි එක තමයි අර ගන්නට යොදාගත්තේ. හරිද? මේ ත්‍රිකෝණ දෙක සමකෝණීය වුණා නම් මට ලියන්න පුළුවන් මේ බලන්න 60ට මම දෙනි පටන් ගන්නවා. කොණ දිහා 60ට ඉස්සරහින් තියෙන පාදයේ දිග කීයද? 5යි. නේ? එහෙනම් 5 බෙදීම මේකේ 60ට ඉස්සරහින් පාදයේ දිග. මෙයාගේ 60ට ඉස්සරහින් තියෙන පාදයේ දිග කීයද? B. මේක සමාන වෙනවා මේක තව කොණයක් ගන්න. 55ට ඉස්සරහින් තියෙන පාදයේ දිග කීයද? 7. බෙදීම මේකේ 55ට ඉස්සරහින් තියෙන පාදයේ දිග A. පැහැදිලිද? මෙන්න මෙහෙම සම්බන්ධයක් ලියන්න පුළුවන්. එහෙනම් ඊටු කෝණය 65. 65ට ඉස්සරහින් තියෙන පාදයේ දිග 3යි. ඊම 65ට ඉස්සරහින් තියෙන පාදයේ දිග C. මෙන්න මෙහෙම සම්බන්ධයක් ලියන්න පුළුවන්. අපි ඒකට තමයි කියන්නේ සමකෝණී ත්‍රිකෝණයෙන් කියන සම්බන්ධය. හරි? මේක ඔයාලට පුතේ පැහැදිලි නේද? පැහැදිලි නැත්නම් පොඩ්ඩක් ලියා ගන්න. හරි? හරි? හරි. ඊගාවට මේ සමකෝණී ත්‍රිකෝණ පුතේට මෙහෙම එන්නත් පුළුවන්. කොහොමද? මම මේ කෝණ දෙක ත්‍රිකෝණ දෙක ඈඩ් කරලා ලියුවේ. නේද? අපි මේ ගානදී ත්‍රිකෝණ දෙක අපිට ලං වෙලා තිබ්බේ. එකට ඒ කියන්නේ මෙන්න මේ ආකාරයෙන් නේද? හිතන්න මේ වගේ. මම මෙහෙම දෙයක් ගන්න තවදාට. මේකත් මේ සමකෝණී ත්‍රිකෝණ දෙක. හරිද? මෙයා 25යි නම් මෙයා 25යි. හරිද? ඒකත් සමකෝණී ත්‍රිකෝණ දෙයක්. එයා 25යි නම් එයා 25යි. ඊගාවට හිතන්න මෙයා හිතන්න 60යි. මෙයා 60යි. මෙයා 60යි කියලා හිතන්න. 60යි. එහෙනම් අපි නිකන් හිතන්න මම ඇදලා තියෙන වැරදි 60යි 25යි පුතේ 85යි නේද? එහෙනම් මෙතන 95ක් වෙනවා. 185 ගාම 95ක් වෙනවා නේද? 95 නම් මෙයා 95 නම් මෙයා 95 එන්නේ නෑ ආ වැරදි. හරි? කොහොම හරි මෙහෙම ඇන්දහම අපිට ලියන්න පුළුවන් එහෙනම් මේ 25ට ඉස්සරහින් තියෙන පාදේ හිතන්න දිග x කියලා x. දෙකීම 25ට ඉස්සරහින් තියෙන පාදේ හිතන්න 8යි කියලා 8. සමානව හිතන්න මේක 3යි මේක 9යි මේක 15යි කියලා. මේක 15යි කියලා. එහෙනම් ලියන්න පුළුවන් මේ 3 කියන්නේ 60 ඉස්සරහින් තියෙන පාදේ 3යි. 3යි 60 ඉස්සරහින් තියෙන පාදේ 5. මෙන්න මේවා x වල උත්තරේ හොයාගන්න පුළුවන්. x වල උත්තරේ හොයාගන්න පුළුවන්. පැහැදිලි නේද පුතේ? හරි? එතකොට පේනවා මෙතෙන්දී අනිවාර්යෙන්ම ඉස්සල්ලා සැලකිය මේ පොඩි ත්‍රිකෝණය නම් පොඩි ත්‍රිකෝණය තමයි උඩින් මේ x කියන්නේ පොඩි ත්‍රිකෝණයේ පාදයක්. 3 කියන්නේ පොඩි ත්‍රිකෝණයේ පාදයක්. 8 කියන්නේ ලොකු ත්‍රිකෝණයේ පාදය. 15 කියන්නේ ලොකු ත්‍රිකෝණයේ පාදය. අපි අර සලකන පිළිවෙලට ගණන් ගන්න පිළිවෙලට තමයි හදාගෙන යන්න ඕනේ. පැහැදිලිනේ? හරි. එහෙනම් මේ සමකෝණ ත්‍රිකෝණ කියන එක අපිට යොදා ගන්න සිද්ධ වුණා මේ ගාන. හරි? right. එහෙනම් බලන්න තව කොටසක් අපිට තියෙනවා. එහෙනම් අපි ඕන් පෙන්නවා දැන් n මාර්ග b මාර්ග b 1 යට 2යි කියලා. නේ? අපිට තව කොටසක් පෙන්වන්න තියෙනවා මොකක්ද කොටස පුතේ ඊගාව කොටස අපිට අහලා කියනවා QR සමානයි 2RB බව. දැන් මොකද පෙන්වන්න කියන්නේ? QR සමානයි 2RB බව. QR සමානයි 2RB බව. හරිද? අපි කොහොමද ඒක පෙන්වන්නේ? බලන්න. QR එනවා දන්නවා. එහෙනම් QR දැන් අපි හොයාගත්ත පුතේ AB DQ කියන්නේ සමාන්තර රාශියක් කියලා පෙන්වනවා නේද? AB DQ කියන්නේ සමාන්තර රාශියක් කියලා පෙන්වන්නේ. ඔව් කලින් ගානනේ පෙන්වුවා.
අපිට දැන් පෙන්වන්න ඕනේ මොකද්ද? QR සමානයි දෙකයි RB බව. QR සමානයි දෙකයි RB බව. හරි. අපි දැන් ලියමු. QR. ඒතර මොකක්ද දෙන්නේ? QR කියන්නේ මොකක්ද එතන? QR කියන්නේ මොනවද ඔයාලට පේනවා? QR කියන්නේ මේ QM දන්න MR නේද? QR කියන්නේ QM එකතු කිරීම MR. හරි. දැන් QM කියන්නේ මොකක්ද අතරම මේ? ඔයාලා දන්නවා ABDQ කියන්නේ සමාන්තර රාශියක්. එහෙනම් ඔයාලට මේ QM වෙනුවට ලියුවේ නැති MB. QM සමානයි MB. එහෙනම් MB ධන MR. පැහැදිලි නේද පුතේ? හරි. හොඳයි මෙන්න හේතුව ලියන්න මොකද්ද? ඔන්න අපිට ලියන්න පුළුවන් ඔයාලට ABDQ සමාන්තර රාශිය. ABDQ සමාන්තර රාශිය. එතකොට විකර්ණ අපි දන්නවා සමාන්තර රාශියක සමච්ඡේද වෙනවා. ඒ නිසා තමයි මට QM සමානයි MB උනේ. එහෙනම් මම QM වෙනුවට ලියුවා MB MR එහෙම ලියාගත්තා. දැන් මට උත්තරේ එන්න ඕනේ MB වලින් නෙමෙයි පුතේ. නේද? මට අහන්න කියන්නේ මොකද්ද? MR වලින් අහන්නේ. QR කියන්නේ RB වලින්. එහෙනම් මම MB වලට ලියන්නම් MR ධන RB කියලා. MB වලට ලියනවා MR ධන RB මෙතන MR කියනවා. ඇයි මම එහෙම ලිව්වේ? මම හොයාගත්ත පුතේ එන බෙදෙන මාට MR ධන MR කියන්නේ දෙකයි MR දෙකයි MR ධන RB නේද? ඉතින් මට උත්තරය ඕනේ MR වලින් නෙමෙයි. එහෙනම් මෙතන හරගත්ත MR කියන්නේ මොකද්ද? MR කියන්නේ භාගයයි RB. MR කියන්නේ භාගයයි RB. මෙතන තව RB එකක් තියෙනවා. එහෙනම් මේ භාගයට භාගිත වුණාම එනවා 2යි RB. 2යි RB කියලා. එහෙනම් QR සමානයි 2යි RB. ඒ ගානදි පොඩ්ඩක් තියෙන පුතේ ඇත්තටම පොඩි එකතු කිරීමක්. නේ? එහෙම නැත්නම් ජ්‍යාමිතිය කොටසක් නෙමෙයි. නමුත් අපිට මෙතෙන්දි භාවිත කරා අපි අර විකර්ණ එකිනෙකට සමච්ඡේදනවා කියන ප්‍රමේය. QM සමානයි MB කියන්නේ. අපි ඒක යොදාගත්ත ඒතර ටික ඔක්කොම යොදාගත්ත පුතේ කලින් හොයාගත්ත දේවල්. එහෙනම් ඔයාලට පේනවා එහෙනම් මේ ගානෙත් අපිට කතා කරන්න සිද්ධ වුණා සමාන්තර රාශිය නේද? ඒ වගේම අංග සම අවස්ථා ත්‍රිකෝණවල කොහොමද රේඛා දෙකක් සමාන්තර වෙන අවස්ථා ඒ අපිට කතා කරන්නට සිද්ධ වෙනවා. හරි. එහෙනම් පුතේ අපි යන්න දැන් 2018 ඊගාව ගාන. මොකද 2018 ඊගාව ගාන අපිට හම්බලා තියෙන්නේ 12 වෙනි ගාන. 2018 12 වෙනි ගාන. හරි. ඒකත් අඳ ගන්න. 2018 12 AD කියන්නේ විස්කම්භය. AD කියන්නේ විස්කම්භයක් කියලා දීලා තියෙනවා නේද? AD විස්කම්භය ඊටෙක් දික් කර ඇත කියලා දීලා තියෙනවා. හරි. AD කියන්නේ විස්කම්භය. හරි. කියන්නේ විස්කම්භය. අතන D Okay. Okay. හරියට ගාන හදලා ගන්න. හරි. AC ආනවා. AD C D E P නේ O හරි අපිට මොනවද දීලා තියෙන්නේ දී ඇති රූපේ O කේන්ද්‍රයේ වූ වෘත්තයට A හිදී ඇති ස්පර්ශකය හරි එහෙනම් මෙතන තමයි මොකද දැන් තියෙන්නේ ස්පර්ශකයක් හදලා A හිදී ඇති
එහෙනම් මං කිව්වා ඔයාට අපි ගානෙන් මොනවා අහලා තිබුණත් කමන්නේ අපි දන්න දේවල් මාක් කරගෙන යනවා. එතකොට පුතේ මට ගාන හදන්න ලේසි. දන්න දේවල් මාක් කරගන්න ගියාම ගාන හදන්න ලේසි. මොකද දාන්නේ? දී ඇති රූපේ ඕ කේන්ද්‍රය වූ. ඕ කේන්ද්‍රය වෙලා නම් නේද? වෘත්තයට A හිතේ ඇඳි ස්පර්ශකය XY වේ. මේක XY ස්පර්ශකයක්. එහෙනම් පුතේ මෙතන කෝණය කීයද? අංශක 90යි. නේද? ඔයා කොහොමද හොයාගත්තේ? හොයාගත්තේ ඔයා දන්නවා නේද? වෘත්තයක් තියනවා නම් නේ? මෙහෙම නේ? අපි ස්පර්ශකයක් හඳාම මෙහෙම කේන්ද්‍රයෙන් නම් ස්පර්ශකයට ආකර්ම රේඛාව ලම්බක වෙනවා. කේන්ද්‍රයෙන් නම් ස්පර්ශකයට ආකර්ම රේඛාව ලම්බක වෙනවා. මෙතන කෝණය අංශක 90. මාක් කරගන්න. හරි? AB යාය XAO සමච්ඡේද කරයි. XAO 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 AB යාය මගින් AB මගින් XAO සමච්ඡේදනය කරනවා. නේද? එහෙනම් පුතේ ඔයා දන්නවා මේ කෝණේ අංශක 90යිනේ. XAO කියන්නේ අංශක 90ක කෝණයක්. මේ අංශක 90ක කෝණය AB යාය මගින් සමච්ඡේද වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ කෝණය කීයද? අංශක 45යි. මෙන්න මේ කෝණයක් කීයද? අංශක 45. අපි ඒකත් මාක් කරගන්න. ඇයි සමච්ඡේද වෙන නිසා. නේ? ඊගාට මොකද්ද කියන්නේ? AD විස්කම්භය ඊටෙක් දික් කර ඇති අතර. AD විස්කම්භය ඊටෙක් දික් කර ඇති අතර C ලක්ෂය වෘත්තය මත B සහ D ලක්ෂය අතර පිහිටයි. C ලක්ෂය වෘත්තය මත B සහ D ලක්ෂය අතර. හරිද? දැන් පුතේ වාට තව මොකද්ද මතක් වෙන්නේ? අතර පිහිටයි. AC සහ OB ඡේදන ලක්ෂ්‍ය P වේ. AC සහ OB ඡේදන ලක්ෂ්‍ය P වේ. නේ? හරි. AD විස්කම්භයක් නේ. AD විස්කම්භයක් නම් අපි මොකද දන්නේ එහෙනම්? මොකක් හරි අපි දන්නවා විස්කම්භයක් තියෙනකොට නේද? විස්කම්භයේ ඉඳන් පරිධියට මේ මෑන්ඩුත්ගේ මේ කෝණය අංශක 90ක් වෙනවා. ඒකත් අපි මතක් කරගත්තා. නේද? එහෙනම් AD විස්කම්භයක් වුණා නම් මෙතන කෝණය කියන අංශක 90යි. අපි නිකන් මාක් කරගමු. මොකද තාම ලියන්න යන්නේ නැහැ ගානේ. අපි දන්න දේවල් මාක් කරගන්නවා විතරයි. ඇයි මේව දන්න දේවල් මාක් කරගන්නේ? එතකොට මට ගාන හදන්න ලේසි. නේද? අපි ඊට පස්සේ බලමු මොනවද අහන්නේ කියලා. හරි? ගොඩාක් හිතන්න නැතුව අපි සාමාන්‍යයෙන් දන්න දේවල් මාක් කරගන්නවා. හරි? ඊට මොකද කියන්නේ? AC සහ OB ඡේදන ලක්ෂ්‍ය P වේ. අපිට ඉස්සල්ලාම අහන්නේ මොකද්ද? ACB. ACB අංශක 45ක් බව වෙනවා. අපිට ඉස්සල්ලාම අහන පුතේ ACB අංශක 45ක් බව වෙනවා. ACB සමානයි අංශක 45යි කියලා වෙනවා. හරි. දැන් පුතේ ඔයා කොහොමද හිතන්නේ? ACB ACB අංශක 45යි කියලා පෙන්නන්නේ. කොහොමද ඔයා හිතන්නේ? දැන් ඔයා කොහොමද මේක යන්නේ? හිතන්න බලන්න ACB කියන්නේ මොකක්ද? ACB කියන්නේ මොකක්ද? දැන් බලන්න අපි දැන් කතා කරගත්තා නේද? ස්පර්ශකයක් තියෙනවා. ස්පර්ශකයකුත් තියෙනවා මෙතන. නේ? ස්පර්ශකයක් තියෙනවා නම් මම කල්ලොත් මතක් කරා. මම ආයෙ පොඩ්ඩක් මතක් කරන්නම්. ස්පර්ශකයක් තියෙනවා නම් එක ස්පර්ශකයක් තියෙනවා නම් ත්‍රිකෝණයක් තියෙනවා නම් නේද පුතේ? අපිට අනිවාර්යෙන්ම එන කතාවක් ක්‍රමයක් මොකද්ද? ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ තියෙනවා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ කෝණය සමාන වෙනවා කාටද? මෙන්න මේ කෝණය. නේ? ස්පර්ශකවල අපි මේ ත්‍රිකෝණයක් කියනවා නම් නේද? ත්‍රිකෝණේ මොකක්ද අපි පාදයක් දික් කරපුවාම එතන කෝණයනේ. ස්පර්ශකෙකුත් එක්කලා මෙතන අනිවාර්යෙන් ස්පර්ශකයක් තියෙනවා නම් නේද? මෙන්න මේ බන්නේ ස්පර්ශකය සහ මේ ඥාය අතර කෝණය සමාන වෙනවා කාටද? මෙන්න මේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ.
ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. හරි. අන්නේ තීරයක අපිට භාවිතා කරගන්න පුතේ මේ බලන්න නේද? වෘත්තයක් තියෙනවා, ස්පර්ශකයක් තියෙනවා. මේ ස්පර්ශකයේ සහ මේ ඡාය. ස්පර්ශකයේ සහ ඡාය අතර කෝණය සමාන වෙනවා. පුතේ මෙන්න ඒ ඡායයි නේද? තවත් පාත් දෙකක් යොදාගෙන ත්‍රිකෝණයක් යනකොට මේක සමාන වෙනවා මෙන්න මේ කෝණය 45. පැහැදිලිද? right? එහෙනම් ඔයාලට කෙලින්ම ලියන්න පුළුවන් කොහොමද? ඔයාලට දැන් පේනවා. හරි ඉස්සෙල්ලාම ලියන්න පුළුවන්. කොහොමද? XAB නේ XAB අපි දැන් ලියමු. XAB මම කලින් ලිව්වේ නෑ පුතේ. කලින් කරේ මම මාක් කරගත්ත විතරයි අපේ පහසුවට. නේද? මාක් කරගත්ත විතරයි අපේ පහසුවට. මම දැන් ලියනවා. XAB සමානයි BAO. BAO සමානයි 45යි. මොකද හේතුව? අපිට කියවනේ AB මගින් සමච්ඡේද වෙනවා අපි දත්තේ කියලා දානවා. ඒතර දාන්නවා අපි දන්නවා කියලා. හරි? right. ඊගාට මම දැන් මේක ලිව්වා 45ට නම් ඊගාට කියන්නේ කොහොමද? මේ කෝණය 45යි. නේද? මම කියන්න පුළුවන් එහෙනම් XAB කෝණය සමානයි XAB කෝණය සමානයි BCA. මොකද්ද හේතුව? ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. පාලිවනම් පුතේ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ කියලා. එතකොට අපි දන්නවා, ඔයා දන්නවා කියලා මේ. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ. වෘත්තඛණ්ඩයේ කෝණ. එහෙනම් අපිට පේනවා XAB එක නිතරම පෙන්නන්න කියන්නේ. එහෙනම් XAB සමානයි 45. ඔන්න ඒක අපි හරි. නවාට පේනවා අපිට අර මොකද දැනවාට දැනගන්න ඕනේ මේ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණ කියන කතාව දැනගන්න ඕන. හරි. ඊගාට මොකක්ද අහන්න පුතේ? පළවෙනි එක කොහොම කළා. ACB 45. හරිනේ දෙන්න. ACB 45. අපේ එක නම් BCA කියන්නේ ACB නේ. ඒ නිසා ACB සමානයි 45. දෙලික මොකක්ද අහන්නේ? YAC සමානයි CDE බව. හරිද? YAC කොහොමයි පුතේ? YAC මෙන්න මේ සම්පූර්ණ කෝණය. නේද? YAC සමානයි පෙන්වන්න ඕනේ YAC සමානයි CDE බව. CDE මෙන්න මේ දෙක සමානයි කියලා පෙන්වන්න ඕනේ. නේද? ඉතින් අපි කොහොමද පෙන්වන්නේ? බලන්න. YAC කියන්නේ පුතේ මේ කෝණ දෙක එකතුව නේද? අපි මේක ලියමු. එහෙනම් මොකද මම ලියන්නේ? YAC සමානයි මේ කෝණය මොකද මට කියන්න පුළුවන්? 90 ධන YAC කියන්නේ මොකද්ද? 90 ධන කොයි YAC 90 ධන DAC හරි නේද? 90 ධන DAC හරි. ඊට පස්සේ පුතේ බලන්න දැන් අනිත් පැත්තෙන් මට කියන්න පුළුවන් පෙන්වන්න ඕනේ YAC සමානයි CDE කියලා. දැන් මේ CDE කියන්නේ මොකක්ද? පොඩ්ඩක් බලන්න. CDE කියන්නේ මේ කෝණය. CDE කියන්නේ 180 ඍණ නේද? 180 ඍණ CDA. 180 ඍණ CDA. ඉතින් 180 ඍණ CDA කියන්නේ මොකද්ද? මේ CDA කියන්නේ 90 ඍණ DAC. හරි නේද? මේ CDA කියන්නේ 90 ඍණ DAC. 90 ඍණ DAC. එතකොට පුතේ 180 න් 90ක් ගියාම 90යි ඍණයි දාන්න 90 ධන DAC. 90 ධන DAC කියලා හම්බ වෙනවා. එහෙනම් 90 ධන DAC කියන්නේ මොකද්ද? 90 ධන DAC කියන්නේ YAC. එහෙනම් වල CDA සමානයි කියලා හම්බෙලා තියෙනවා YAC. ඒකනේ පෙන්නන්න ඕනේ. නේද? එහෙනම් ඔන්න හම්බුණා මට CDA සමානයි YAC සමානයි මම කියන්න ඕනේ CDE කියලා. පැහැදිලි නේද පුතේ? YAC සමානයි CDA කියලා හම්බුණා. ඉතින් දැන් අපි භාවිත කළේ ප්‍රධාන වශයෙන්ම එක තියරි එකක්.
මොකද්ද භාවිත කරපු තියරි එක? අපි භාවිත කළා ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ කියන එක. නේද? මෙතන 45යි නම් මෙන්න මේක 45 කියන එක භාවිත කරා. මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ කියන එක භාවිත කරා කලින් එකේදී. ඊපස්සේ මෙතෙන්ද නම් එහෙම ලොකුවට භාවිත කරේ නැහැ නේ. ත්‍රිකෝණයක කෝණ තුන එකතු අංශක 180යි කියන එකෙන් තමයි අපිට කියේ. ත්‍රිකෝණයක කෝණ තුන එකතුව අංශක 180යි කියන එකෙන් තමයි අපි ගියේ. හරි? right. ඊගාට මොකද්ද අපිට පෙන්වන්න කියන්නේ? තුන්වෙනි කොටසෙන් අපිට පෙන්වන්න BPC සමානයි ODC බව. නේද? ඉතින් බලන්න BPC කියන්නේ මොකද්ද? BPC මෙන්න මේ කෝණය. BPC සමානයි පෙන්වන්න ඕනේ ODC. BPC සමානයි ODC මෙන්න මේ කෝණය සමානයි කියලා පෙන්වන්න කියලා කියන්නේ. හරි. දැන් බලන්න පුතේ අපි කොහොමද මේ යන්නේ කියන්නේ? කොහොමද අපි මේක යන්නේ? මොකද යන්නේ? දැන් බලන්න ඔයා O කියන්නේ මොකද්ද? O කියන්නේ මොකද්ද? මේකේ O කියන්නේ කේන්ද්‍රය. නේද? O කියන්නේ කේන්ද්‍රය. හරි. O කියන්නේ කේන්ද්‍රය වුණා නම් අපි දන්නවා AB කියන්නේ ස්කන්ධයක්. AB ස්කන්ධයේදී නේද? AB ස්කන්ධයේදී. හරි. අලියන් මේ තුන්වෙනි කොටස AB ස්කන්ධය. AB ස්කන්ධය. හරි. O කියන්නේ මොකද්ද? O කියන්නේ කේන්ද්‍රය. එහෙනම් පුතේ ඔයා දන්නවා මෙන්න මේ කෝණය කීයද? අංශක 90යි. ඇයි හේතුව? ඇයි මේ ස්කන්ධයක් තියෙනවා, කේන්ද්‍රයක් තියෙනවා. නේද? AOB 90යි. AOB 90යි. නේ? AOB 90යි. එහෙම නැත්නම් පුතේ අපිට යන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේ බලන්නකෝ. AB වෘත්ත ඛණ්ඩයෙන්. AB කියන්නේ වෘත්ත ඛණ්ඩයක් නේ. ඔව් අපි එහෙම යමු පුතේ. AB කියන්නේ right. අපි එහෙම. හරි. මේ බලන්න. හරි. මේක පොඩ්ඩක් තියාගන්න. හරි. අර ලිවර් පොඩ්ඩක් අමතක කරන්න තියා. මේ බලන්න. AB කියන්නේ වෘත්ත ඛණ්ඩයක්. AB කියන්නේ වෘත්ත ඛණ්ඩයක්. ඇයි මම මේක ගත්තේ? මෙතෙන්දී අපිට භාවිත කරන්න පුළුවන් වෙනවා තව ප්‍රමේයයක්. මොකද්ද? වෘත්ත ඛණ්ඩයක කෝණ. වෘත්ත ඛණ්ඩයක කෝණ කියන ප්‍රමේය. මොකද්ද පුතේ වෘත්ත ඛණ්ඩයේ කෝණ වලින් අපි කතා කරන්නේ? මතකද? අපි කතා කළා නේද? මේ වෘත්ත ඛණ්ඩයක් තියෙනවා නේ? මේ වෘත්ත ඛණ්ඩයේ පරිධියේ ආපාතනය කරන කෝණය කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයෙන් භාගයයි. කියන්නේ මේක 30යි නම් මේක 60යි. මේක 30යි නම් මේක 60යි. මතකද? මේ දෙයක් අපි කතා කළා. මේක 30යි නම් මේක 60යි. ඉතින් මේකම නේද මෙතන තියෙන්නේ. හැබැයි මෙතන තියෙන්නේ වෙන ක්‍රමයකට. කොහොමද මේ බලන්නේ? මෙතන තියෙන්නේ මේ ක්‍රමයට. ඔන්න වෘත්තයක් තියෙනවා නේද? මේ බලන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා. නේ? ඉතින් මේ බලන්න. හරි. මෙන්න මේ වෘත්ත ඛණ්ඩයෙන් මේ O කේන්ද්‍රයනේ. මේ වෘත්ත ඛණ්ඩයෙන් O කේන්ද්‍රය. එහෙනම් මේ වෘත්ත ඛණ්ඩයෙන් පරිධිය ආපාදනය කරන කෝණ මෙතන තියෙනවා 145යි. නේ? එහෙනම් මේ වෘත්ත ඛණ්ඩයෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධිය ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයකි. එහෙනම් මේක කේන්ද්‍රයනේ. ඕනේ කේන්ද්‍රය. එහෙනම් මේ වෘත්ත ඛණ්ඩයෙන් පරිධිය ආපාදනය කරන කෝණය 45යි නම් එම වෘත්ත ඛණ්ඩයෙන්ම කේන්ද්‍රය ආපාදනය කරන කෝණය දිහා පැහැදිලිද? පැහැදිලි. එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් මෙන්න මේ කෝණය අංශක 90. හරිද? BOA සමානයි අංශක 90. මොකද හේතුව AB වෘත්ත ඛණ්ඩයෙන් AB
වෘත්ත ඛණ්ඩයෙන් හරි පරිධි ආපාදිත කරන කෝණය 45යි. මේවා කියන්නකො පරිධියේ 45යි. එම නිසා කේන්ද්‍රයේ 90. මොකද දන්නවා ඔයාලට මේක පැහැදිලි කියලා. නේද? හරි. දැන් බලන්න මෙතන හොයාගත්ත 90යි කියලා මෙතන දන්නවා 90යි කියලා. හරිද? දැන් මොකද ඔයාලට ලියාගන්න පුළුවන් වෙන්නේ? එහෙනම් ඔයාලට පේනවා පුතේ නේද? එහෙනම් PODC කියන්නේ මොකද්ද? PODC කියන්නේ මොකද්ද? මම වෙනම අඳින්නම් PODC පැත්තක පොඩ්ඩක් මෙන්න මෙහෙම මේ. මෙහෙමනේ තියෙන්නේ පුතේ නේද? මෙහෙම කොහොමද තියෙන්නේ? නේ? මෙතන 90යි කියලා තියෙනවා. මෙතනක් තියෙනවා 90යි කියලා. නේ? මෙතනක් තියෙනවා 90. මෙතන 90 මෙතන 90යි. එහෙනම් PODC කියන්නේ මොකද්ද? PODC කියන්නේ මොකද්ද? මේ කෝණයයි මේ කෝණයයි දෙකේ එකතු අංශක 180යි. ලක්ෂ 4ක් තියෙනවා. නේද? එහෙනම් PODC කියන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍රය. PODC යනු වෘත්ත චතුරස්‍රයකි. PODC යනු තව කල්පනා කරයි කොහොමද PODC වෘත්ත චතුරස්‍රයක් වුනේ? වෘත්තයක් නැහැනේ. PODC ඇතුලේ වෘත්තයක් නැහැනේ. නේද? PODC ඇතුලේ වෘත්තයක් නැහැ. දැන් මම කියනවා PODC කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා. ඉතින් PODC පුතේ කතාව මෙහෙමයි. හරිද? අපි දන්නවා වෘත්තයක් තියෙනවා නම් ආය මොකක් කරමු? වෘත්ත චතුරස්‍රයේ මොනවද ලක්ෂණ? එකක් තමයි සම්මුඛ කෝණ පරිපූර්ණකයි. සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුව 180යි. මෙයා 60ක් වුණොත් මෙයා 120ක් වෙන්න ඕනේ. මෙයා 90ක් වුණොත් මෙයා 90ක් වෙන්න ඕනේ. සම්මුඛ කෝණ පරිපූර්ණ වෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක මේ බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයට. මෙයා 120යි නම් මෙයා 60යි කියලා ඔයා කොහොමදත් දන්නවා. මෙයා 60යි. මේ ලක්ෂණ තියෙනවා නම් මට කියන්න පුළුවන් මේ AB CD කියලා ගත්තොත් එහෙම ABCD ලක්ෂ 4 වෘත්ත චතුරස්‍රයක පිහිටා ඇත. ABCD ලක්ෂ 4 වෘත්ත චතුරස්‍රයක පිහිටා ඇත කියන තීරයක අපිට ගන්න පුළුවන්. හරිද? අන්න ඒක යොදාගෙන තමයි පුතේ මම කියන්නේ නේ AB දැන් හොයාගත්තනේ. AB වෘත්ත ඛණ්ඩයෙන් වෘත්ත ඛණ්ඩයෙන් පරිධි ආපාතනය කරන කෝණය 45යි. AB වෘත්ත ඛණ්ඩයෙන්ම කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධි ආපාතනය කරන කෝණයෙන් දෙගුණයයි. එහෙනම් මේක 90ක් වෙනවා. දැන් බලන්න. දැන් මේක 90යි නම් මෙයා 90යි. දෙක එකතු අංශක 180යි. මෙයා සමාන වෙනවා මේ බාහිර කෝණයට. හරි? මේ ලක්ෂණ නිසා මට ලියන්න පුළුවන් PODC යනු නේද? PODC යනු PODC වෘත්ත චතුරස්‍රය. වෘත්ත චතුරස්‍රය. ඒ වෘත්තය මේක ඇඳලා තියනවාද? වෘත්තය මෙතන ඇඳලා නැහැ. වෙනස ඒකයි. මට ඕන නම් පුතේ ඇඳලා තියෙන මෙන්න මේකේ තියෙන හොම වෘත්තයක් කරා යනවා. අපිට ඒක අඳින්න අවශ්‍ය නැහැ. අඳින්න අවශ්‍ය නැහැ. අපි කියලාත් නැහැ. මම නිකන් කිව්වේ. දැනගන්න ඔයාලා හිතුවොත් එහෙම. හරි. රයිට්. එහෙනම් PODC කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් අපි දන්නවා PODC වෘත්ත චතුරස්‍රයක් නිසා කොහොමදත් අපි දන්නවා BPC නේද? BPC මේක. BPC. මේවන් වෘත්ත චතුරස්‍රයක් නම් මේක බාහිර කෝණ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ. එම නිසා මම කියන්න පුළුවන් BPC සමානයි මොකද අභ්‍යන්තර සම්මුඛ කෝණය කියන්නේ CDE. මේක තමයි. හරි. CDE මේක තමයි. BPC සමානයි CDE. BPC සමානයි CDE. මොකද පින්නන්නේ කියන්නේ BPC සමානයි ODC sorry. BPC සමානයි BPC සමානයි ODC. මේකද සමානයි BPC කියන්නේ මේක සමානයි ODC කියන්නේ මේක. BPC සමානයි ODC. හරි. එහෙනම් වාට පුතේ පේනවා මේ ගානේ
අපිට මොනවාද භාවිතා කරන්න සිද්ධ වුණේ නේද? අපිට භාවිතා කරන්න සිද්ධ වුණා මෙතන ස්කම්භයක් වුණාම අංශක 90 කියන එක. ඊගාට ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ කියන එක වෘත්ත චතුරස්‍ර ප්‍රමේය සම්බන්ධයෙන් කරුණු භාවිතා කරන්න සිද්ධ වුණා. හරි හොඳයි. එහෙනම් පුතේ අද